අපි එප්සලන් ටියුට් එකේ මේ 14 වෙනි ගාන උඩ බලමු. මොකද ගාන වරන්ටක් 14 වෙනි ගානේ දෙක හදලා තියෙනවා. නමුත් අර එතන අවශ්‍යතාවක් තියෙනවා. මුද්ද නිසලව තිබීම හෝ ඒකාකාර වේග චල තීම සඳහා අවශ්‍යතාවක් ගන්න. ඒකෙන් අපි ඒ ගාන යදුරු කරමු. ඒ කියලා තියෙන එක මට්ටමේ සමහරවිට කප්පි දෙකක් තන්තු දෙක වලට M1 දෙක ස්කන්ධ දෙකක් සම්බන්ධ කර කප්පි දෙක අතර පිට තන්තු කොටසේ නිදාසේ තල්ලි වේග ස්කන්ධ M2 වලට මුදුවක් සම්බන්ධ කරලා තියෙනවා. මුදුවකට ගිහලා දෙන්න. එතකොට එතන ස්කන්ධ දෙකක් තියෙනවා. පළවෙනි එක ස්කන්ධ M1 බර M1දී. අනිත් එක M2දී. හරිනේ. එතන මුදුවක් තියෙනවා. එතන ස්කන්ධ තරම් දෙනවා. M3 දී බර. හරිනේ. මේ එකම තන්තු වෙන්නේ. එතන අපතිය අතරම එකමගේ වෙනවා. කප්පි සමට කප්පි පද්ධතියක් වෙන්නේ. හරි කප්පි. එතකොට මේ විදිහකදී අපිට ඉස්සලා තොරණ අතර සම්බන්ධයක් ගන්න වෙනවා. හරි. තොරණ අතර සම්බන්ධය ගන්න අපිට දුරවල් ටික අරගන්න වෙනවා. ඒකින්ද මේ මට්ටම අචලයි. ඒකින්ද අපි මේ දුරවල් ටික ගමු. මේ දුර S කියලා ගමු. මේ දුර අපි ගමු I කියලා. මේ දුර T කාලයේදී අපි සෙට් කරගමු. හරි නේද? T කාලයේදී අපි M එකට තියෙන දුර මේ අතර වටේ x මේ දුර y මේ දුර සෙට් කරගමු. එතන මේ කප්පි ස්පර්ශ වෙනවා මේ විදිය කොටස්. ඒ ඔක්කොම නියත. එහෙනම් ඔය තන තන්ත්‍රයේ දිග නියතයක් වෙනවා. ඒකද අපිට පේනවා තන්ත්‍රයේ මේ T කාලේදී අපි තන්ත්‍රයේ මේ දුරවල් ටික අපි xy සෙට් කරලා ගත්තොත් තන්ත්‍රයේ දිග එල්ලන් L එකේ සමාන වෙනවා. එතකොට x දාන y දාන දෙකයි සෙට්. දාන කප්පි ස්පර්ශ වෙන තන්ත්‍ර කොටස් වල දිග. නේද? ඒකත් නියතයක් වෙන්නේ. හරිනේ. අපේ සම්බන්ධ කරලා නියතයක් වෙන්නේ. දැන් අපි මේක අපිට මේකෙන් ගන්න පුළුවන් ඊට පස්සේ x දාන y දාන දෙකයි සෙට් කියන එක සම්පූර්ණයෙන්ම නියතයක් වෙනවා. අපි දැන් දත්තන දිග නියතයක් වෙනවා. හරි. එහෙනම් මේක අපි කාලීය විශේෂ දෙවරක් අවකලනය කරලා සම්මතයක් කරනවා x ඩබල් ඩොට් දාන y ඩබල් ඩොට් දාන දෙකයි සෙට් ඩබල් ඩොට් සමාන විදිහට. ඔය තමයි පළවෙනි සමීකරණය. හරි. දැන් අපි ඊට පස්සේ අපේ සම්මතයක් කරනවා මෙතෙක් කියලා t කාලේදී වෙනස් වුත් තියෙන x අන්න මේක කරගෙන අපි ලබු කරන්නේ 15ට x ඩබල් ඩොට්. මෙතන 15ට z ඩබල් ඩොට්. මේකෙන් 15ට y ඩබල් ඩොට්. හරි. දැන් අපි එක එකට epsilon එක දාමු. එහෙම එහෙනම් m එකට. 15ට epsilon දැම්මත් මේවා සම්ප්‍රේත බලන්නේ පල්ලෙහාට m එකේ ජීවින t. සමානයි m එක වරක් x ඩබල් ඩොට් වෙනවා. ඕක දෙන් සම්ප්‍රේත. ඊළඟට අපිට m දෙක ස්කන්ධය දෙද්දුවත් ඒ විදිහට epsilon m පාට එතන ඉන්නේ m දෙක g ඍණ t සමානයි m දෙක වරක් y ඩබල් හතර තුන්වෙනි. හරි. ඊළඟට අපි m තුන ස්කන්ධය දෙද්දුවත් පාට epsilon m එතකොට ඉන්නේ m තුන g ඍණ දෙකයි t සමාන වෙනවා m තුන වරක් ඒක එතකොට මේ දුර ඉසෙත් නම් ඉසෙත් ඩබල් හරි. ඔක තමයි සමීකරණ තුනේ. දැන් අපිට අහලා දෙන්න මෙතෙන්දී කාපිසන් තෝරේ ටික ඔක්කොම හරි. මුද්ද නිසල තියෙන හෝ ඒකාකාරයෙන් චල්ලි වෙන අවශ්‍යතාව. ඒක මුද්ද නිසල තියෙන නම් මෙතන නියතයක් වෙනවා. හරි. මෙතන නියතයක් වෙනවා නේ මුද්ද නිසල තියෙනවා. හරි. එතකොට එහෙනම් මෙතෙන්දී මුද්ද නිසල තියෙන නම් ඉසෙත් කියන එක නියතයක් වෙනවා. හරි. ඉසෙත් නියතයක් කරනකොට z dot බින්දුවනවා z double dot එතකොට z double dot එතකොට කෙලින් බින්දුව වෙනවා. මුද මේ දුර නියතයක් නම් හරි. මුද ඉස්සලා තියෙන නම් එතකොට වෙනවනේ මෙතනදී z double dot කියන එක z dot බින්දුවේ z double dot බින්දුව වෙනවා. මුද ඉස්සලා තියෙන අවශ්‍යතාව. හරි. එතකොට මේක ඒකාකාරයෙන් චලනොත් මේක තොරණ බින්දුවක් වෙනවා. හරි. එහෙනම් මෙතනදී මුද ඉස්සලා තියෙන සදාව ඒකාකාර ප්‍රේම චලිත වෙනවා නම් මේ z double dot කියන එක එතකොට බින්දුවක් වෙනවා. ඒකාකාරයෙන් චලන z dot කියන නියතයක් වෙනවා. නමුත් මෙතනදී මේ
ඒක මෙතන නිසල තියෙන අවශ්‍යතාවය එතකොට z dot හා z double dot දෙකම බිඳුවක් වෙනවා. හරි. එහෙනම් කොහොමද එතකොට මේ අවශ්‍යතාව තුත් වෙන z double dot බිඳුවක් වෙනවා. හරි. එහෙනම් එතන අවශ්‍යතාව ලියන්න පුළුවන්. මුදල් නිසල තිබීම හෝ ඒකාකාරයෙන් ජලතිය සඳහා z double dot සමන බිඳුව යුතුය. හරි. ඒක ලිමිට් එක මේ සමීකරණය වෙනවා z double dot බිඳුවේ කියන්නේ t සමානයි m3g. හතරෙන් t සමාන වෙනවා m3g බෙදීම 2. ඔකයි නේද? ඊළඟට අපිට මෙතනදී z double dot බිඳිනකොට මේ පළවෙනි එකෙන් ගන්න පුළුවන් z double dot බිඳිනකොට x double dot ධන y double dot බිඳුවක් වෙනවා. හරි. ඒක නම් අපිට මෙතනින් දෙවෙනි එකෙන් x double dot ප්‍රතිදාස කරන්න පුළුවන්. x double dot කියන්නේ mg rin t m එක. y double dot කියන්නේ m2g rin t m2. ඔක බිඳුවක් වෙනවා. හරිනේ. දැන් අපි මෙතන t දානවා ඒක මෙතනට ආස කරාම ඉදිරියට තියෙන අවස්ථාව වෙනවා. එහෙනම් මෙතන මුදල් නිසල තිබීම හෝ ඒකාකාරී චලිත වෙන නම් මෙතන වෙන්න ඕනේ අවස්ථාව දෙකම තුත් වෙන නම් අනිවාර්යයෙන් z double dot බිඳුවක් වෙනවා. හරිනේ. ඒකාකාරී නම් z dot කියන නියතයක් වෙනවා. z dot නියතයක් වුණා z double dot ඒ බිඳුවක් වෙනවා. හරිනේ. ඒකෙන්ද මුදල් නිසල තියෙනවා ඒකාකාරී චලිත වෙන අවස්ථාව මේකේ ත්වරණය අනිවාර්යෙන් බිඳු වෙනවා නේ. එතකොට හතරේ සමෙන් අපි t හොයන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපි මේකෙන් දන්නවා x double dot දන්නවා y double බිඳුවක් වෙනවා z double බිඳුව වෙනකොට ඒක අපව x double dot y double මෙතට ආස කරාම විදිහ සම්බන්ධයක් එනවා. දැන් මේකේ අපිට t මෙතට ආස කරාම අවශ්‍ය උත්තර ගත්තා. මේක ගන්න පුළුවන් m එක g යට m එක d. ඊන t යට m එක. දාන d බෙදීම එනත් එන්නේ m දෙක කරගෙන g ඍණ t යට m දෙක. සමාන විදිහ. හරි. එහෙනම් අපිට මේකේ අපිට t හොයන්න පුළුවන්. දෙකයි d සමානයි t පිටර ගත්තොත් මේක වාඩි ලියනවා. m දෙක දාන්න m එකට m එක m දෙක. හරි. දැන් මේ t වලගේ මෙතට ආස කරන්න අවශ්‍ය උත්තරය ලැබෙනවා. ඒක කරන්න පුළුවන්. ඒ ආස කරලා සුදු කරන්න උත්තර අවශ්‍ය උත්තරය ලැබෙනවා. එහෙනම් අර මෙතන වැදගත් දේ මේ මුදල් නිසල තිබීම ඒකාකාරී චලිත වෙන්න නම් ඒ අවශ්‍යතාව දෙකම තෘප්ත වෙන්න නම් අනිවාර්යයෙන් z double dot බිඳුව වෙනවා. හරි. ඒ විදිහට ඒකට හදන්න. ඒ විදිහට ගැටලුවක් ඇති ඒකත් ඒ විදිහට කරන්න. ගැටලු දෙකක් විතර ඇති. ඒ කියන්නේ 13 වෙනි ගාන සහ 8 වෙනි ගානේ ඒ විදිහම ගැටලුවක් තියෙන්නේ. සමීකරණය හදන්න විදිහට. හරි. දැන් අපි මෙතන හාට අපලොත් මේ ටියුට් එකේ 7 වෙනි ගානේ 5 වෙනි කොටස. ඒකත් කප්පි පද්ධතියක් වෙන්නේ. ඒත් ඉන්නේ ඔක මේක නැවත හදන්න මම ස්කන්ධ මේක 4යින් කියලා ගන්නවා. 4යින් G හරි මේක මම 3යින් කියලා ගන්නවා. ඒතර මේක 3යින් මේක අපි දෙයක් තියෙන මේක මම ගන්න 2යි MG කියලා. ස්කන්ධ 2යින් 3යින් 4යින් කියලා මම ගත්තා. හරිනේ ඔය දෙකේ පද්ධතිය තියෙන්නේ. අපිට අහලා තියෙන්නේ එතෙන්දී ඒ වල තරනේ ඒක ලක්ෂණ කරලා තියෙන්නේ ඔතෙන්දී ඒ වල තරනේ තන්ත්‍ර ආසතිය නැති. හරි. එහෙනම් අපිට ඔතෙන්දී දුර මනලා තමයි ගන්න එක පද්ධතියක් එන්නේ. හරි. දැන් මෙතන දැන් මේ කප්පේ අචලන මේ ස්කන්ධය වැඩි හින්දා මේක මෙහාට තරනේ ගන්න මේක මෙහාට උඩට තරනේ යනවා. මේක අචලන. නමුත් මේකත් චලන වෙනවා. ඒකට මෙතන මේ අංශ දෙක සාපේක්ෂ චලිතයක් ඇති වෙනවා. ඒකෙන්ද මේක පොර සාපේක්ෂ චලන අපිට ගන්න වෙනවා. ඒ ක්‍රම කීපයකට හදන්නකො අපි දුර වලින් ගත්තොත් මේ මට්ටම අචල කියලා ගන්න පුළුවන්. මේක අපේ අක්ෂරයන් මට්ටම. අපි මේ දුර s කියලා ගමු. මේක තියෙන දුර y කියලා ගමු. හරි. ඊළඟට මේ තුනයින් ස්කන්ධවල තියෙන දුර අපි ගමු a කියලා. හරි මේ අතර බී තියෙනවා. මේකට තියෙනවා අපි එකම බී ගන්න. හරි. එකම මට්ටමනේ ඉන්නේ. හොඳයි.
එතන මෙතන එක තන්තුවක් මේක තවත් තන්තුවක්. එහෙනම් මෙතන ආතේ අපි T අවුද වෙන්නේ. මේක තවත් තන්තුවක්. එතකොට මේක ආතේ අපි T1 කියලා ගමු. හරි. එහෙනම් දැන් අපිට අපේ සම්මතාංක අනුව මෙතන තොරණ එන්නේ. එතකොට මෙදුර x නම් මේක x ඩබල් ඩොට් මේක y ඩබල් ඩොට් මේක b ඩබල් ඩොට් මේක a ඩබල් ඩොට් එක සම්මතාංක කරනවා. දැන් අපිට මෙතන තන්තු කොටස් දෙකක් තියෙනවා. මේකත් තව ඉතන තන්තුවක්. මෙදුරත් එම නියතයක්. නේද? මේක අපේ සාධක කොටස් නියතයක්. අපි මේ තන්තුව ගත්තොත් ඔන්න බේන මේ සම්පූර්ණ තන්තුව ගත්තොත් එහෙම ටිකල්ද මේ තන්තු විදිහ අපි සිම්පල් එක කියලා ගත්තොත් සිම්පල් සමානතර විචාර දුරවල් එතකොට x දාන x හරිනේ 2x දාන y ඊළඟට මේ කපි ස්පර්ශන කොටස් නේදයක් වෙනවා. ඒක අපි කියලා ගමු. මෙන්න මෙතන. හරිනේ. ඒතර ඔක තමයි එතකොට ඒ තන්තු විදිහේ. හරිනේ. ඊට අවසර වේදුර. මේක සම්පූර්ණයෙන්ම නේදයක් වෙනවා. හරිනේ. එහෙනම් මේ තන්තු විදිහ ගත්තාම මේ t කාලෙදී x දාන 2x දාන y ඊට පස්සේ හතර වෙනවා මේ දුර නියතයක්. මේ දුර දැන් මේ කපි ස්පර්ශන දුරට නියතයක් වෙනවා. එතකොට මෙතෙන්දී මේ දුර දෙක එකට කියලා ගත්තා නම් ඒකත් ඒකට නේද ඒකත් නියතයක් වෙනවා. එහෙනම් කොහොමද එතකොට අපිට පේනවා එතකොට 2x දාන y කියන නියතයක් වෙනවා. හරිනේ. එවන අපි මේ කාලිටි විදිහට අවකලනය කරොත් එනවා 2x ඩබල් ඩොට් දාන y ඩබල් ඩොට් සමාන බිඳුව. ඕකේ ඒක සමීකරණය කරනවා. හරි. ඒක තමයි එක. ඊළඟට මේ තන්ත්‍රය දිගත් නියතයක් මේ කපි ස්පර්ශන කොටස මේ දිග. එහෙනම් මේ තන්ත්‍රය දිග අපි ගත්තොත් L1 කියලා. අපිට L1 කියන්නේ එතකොට මෙදුර. මෙදුර කියන්නේ එතකොට ඔයගොල්ලන්ට කියනවා ඒ ඍණ මේ මෙතන මේ මට්ටමට තුරන්නේ මෙදුර වයිනේ. ඒ දුර ඒ ඍණ වයි වෙනවා. එන්න මේ ටික කියන්නේ ඒ ඍණ වයි. දාන ඊළඟට අපිට එන්නේ මෙදුර වනේ. ඒ කියන්නේ B ඍණ වයි. දාන අර කප්පි ස්පර්ශන කොටස K2 මේක හරිනේ. ඒ අනුව මෙතනත් එතකොට අපිට පේනවා A දාන B ඍණ 2y සමාන නියතයක් වෙනවා. අපි දැන් තන්ත්‍රය දිග නියතයක් අර K2 නියතයක් ඒතර ඔක එන්නේ. මේකත් නැවත අපි කාලය විශේෂයක් අවකලනය කරලා තියෙනවා අපිට A ඩබල් ඩොට් දාන B ඩබල් ඩොට් සමානයි 2y ඩබල් ඩොට් එන්නේ. ඔක දෙක. හරි. එහෙනම් පළමු දතවාසයෙන් කරන් තියෙන්නේ ওই ටික. තන්ත්‍ර දිග අරගෙන මේ තන්ත්‍ර තන්ත්‍රය ඒක දිග නියතයක්. ඒතර ඒක අපි L කරගත්තොත් ඒ සමාන වෙනවා විචාර දුර 2x දාන y කපි ස්පර්ශන කොට සංකේතය. ඒ යන 2x දාන y කියන නියතයක් වෙලා ඒක අවකලනය කරාම වෙනවා දෙතර කාලයෙන් විශේෂ 2x ඩබල් ඩොට් දාන y ඩබල් බිඳුවල එක සමීකරණයක් කරනවා. ඒතර මේ තන්ත්‍රය ගත්තොත් එහෙම ඒක තන්ත්‍රය දිග එක කියලා ගත්තොත් t කාලෙත් කොට එන්නේ මෙදුර ඒ ඍණ y සහ මෙතනින් b ඍණ y කපි ස්පර්ශන කොට ගත්තොත් එම වගේ ඇවිල්ලා a ඩබල් ඩොට් දාන b ඩබල් සම 2y ඩබල් ඩොට් කියලා සමීකරණ දෙකක් එනවා. ඒක තමයි ප්‍රධාන සමීකරණ දෙක. ඒ ටික පැහැදිලි. ඒතර අපිට ආවේ 2y ඩබල් ඩොට් දාන y ඩබල් ඩොට් සමාන බිඳුව එකක්. හරිනේ. අනිත් එක එනවා a ඩබල් ඩොට් දාන b ඩබල් ඩොට් සමානයි 2y ඩබල් ඩොට්. ඔක දෙක. ඒ දෙක පැහැදිලි. දැන් අපිට සමාන මේ උදාහරණ දෙන්නේ. හරිනේ. එතකොට දැන් සම්මතාංක අනුව මෙදුර x tan t කාලෙදී මේක කරන්නේ අපි ලකුණු ගන්න පල්ලෙහාට x ඩබල් ඩොට් කියලා. හරිනේ. මේක කරන්නේ පල්ලෙහාට y හින්දා y ඩබල් ඩොට්. මෙදුර b හින්දා මේක කරන්නේ පල්ලෙහාට ලකුණු ගන්න අපිට y මේ b ඩබල් ඩොට් කියලා. ඊළඟට මෙදුර a වෙන්නේ. ඒතර මේක කරන්නේ පල්ලෙහාට ලකුණු කරන්නේ a ඩබල් ඩොට් කියලා. ඕකේ. දැන් අපිට එකෙන්කට සමාන දාන්න පුළුවන්. එතකොට අපි ඉස්සලම මේ ටික ලං කරමු b මේක C මේක D කියලා. හරිද? එහෙනම් අපි ඉස්සරහම B ට පාට x සමාන m දැම්මොත් එන්නේ සම්ප්‍රයුක්ත බලය පල්ලෙහාට 4යි G 4යි G ඍණ 2යි T. සමාන වෙනවා 4යි වාරයක් එතන x අවුලට. හරිද? ඕකේ අපිට T දෙකක් කැපිලා යනවා. 2යි G ඍණ T සමාන වෙනවා 2යි වාරයක් x අවුලට ඕක 3. හරිනේ? සම්ප්‍රයුක්ත පල්ලෙහාට 4යි G ඍණ 2යි T සමානයි 4යි වාරයක් x ඩබල් ඩොට්. ඒතර එකෙන් එක සමීකරණයක් වෙනවා. ඒ දෙට b ට. ඒට පල්ලෙහාට සමාන දැම්මොත් මේක සෑහළු කප් එක. එහෙනම් මේකවත් ඒ දෙන බල දෙන්න මේ පැත්තට 2යි T එක ඍණ T.
සමාන වෙනවා සෑල්ලුවට. එතකොට මේක කොටස බිඳ වෙනවා. හරි. ඊළඟට අපි සීට පහළට එක්ස්පාන්ඩ් කරනවා. ඒක 3 ඉන්ජිරියෙන් T1. සමානයි 3 මාරක්. එතකොට එන්නේ A double dot. ඒක පහ. හරි. 3 ඉන්ජිරියෙන් T1 සමාන 3 මාරක් A double dot. ඊළඟට මෙයා අන්සර් ගත්තා. දැන් D ට පාට දුවොත් එන්නේ අපිට 2 ඉන්ජිරියෙන් T1. සමානයි 2 මාරක් B double dot. ඔය තමයි සමීකරණ ටික. හරිනේ. එහෙනම් මේකට පළයට දෙන 4 ඉන්ජිරියෙන් 2යි T සමානයි 4 මාරක් X double dot. ඒට දුවොත් ඒ සෑල්ලු කප්පයක් විතර ඉන්නේ මේ ආතල් දෙක 2යි T එක ඍණ T සමානයි mx කොටස බිඳුව වෙනවා. ස්කන්ධය ශුන්‍ය ඉද. ඊළඟට සීට දුවොත් එන්නේ 3 ඉන්ජිරියෙන් T එක සමානයි 3 මාරක් A double dot. මේක 2 ඉන්ජිරියෙන් T එක සමානයි 2 මාරක් B double dot වෙනවා. හරිනේ. ඔය ටික තමයි සමීකරණ ටික එන්නේ. දැන් අපිට ওই ටික විසඳලා අපිට හොයාගන්න තියෙන්නේ මේ කාන්තුවල අතදී ඒවල තර නැහැ. හරි. ඒකට ඒක විසඳීමේදී කල්පනා කරන්න වෙනවා. දැන් මෙතන අපිට මෙතන තියෙන්නේ A double B double මෙතන Y double dot වෙන සමීකරණයක් එන්නේ. හරි. මෙතන සමීකරණ වල අපිට X double dot තියෙනවා A double dot B double dot තියෙනවා. ඒක අපිට ප්‍රථම වශයෙන් කරන් තියෙන්නේ මෙතෙන්දී ඉස්සලා අපිට මේ ඉවත් කරගන්න වෙනවා. මේ දෙක සම්බන්ධයෙන් A double dot B double dot. ඒතර මෙතන ආස කරන්න පුළුවන්. හරිනේ. මෙතන තියෙන X double dot. හරි. ඒකෙන්ද අපිට කරන්න තියෙන්නේ මෙතෙන්දී මේ Y double dot කියන එක ආ කරගත්තා නම් හරි. නේද? හරි. එතෙන්ද අපි ඉස්සරහම කරන්නේ මෙතනින් අපිට මේ දෙකෙන් ගන්න පුළුවන් අපිට A double dot වලගේ මේකෙන් B double dot ගන්න පුළුවන්. A double dot කියන්නේ 3 ඉන්ජිරියෙන් T එකට 3 යන. මේකත් ගන්න පුළුවන්. හරි. ඒක එතකොට මෙතන දාන්න පුළුවන්. මොකද මෙතන තියෙන්නේ T හා අපිට T හා X double dot අතර සම්බන්ධයක් ගන්න තියෙන්නේ. හරිනේ. ඒකෙන්ද අපිට කරන් තියෙන්නේ මෙතන මේ දෙකෙන් ඉස්සලම Y double dot ඉවත් කරනවා. මේ දෙකෙන්. හරිනේ. ඒක මෙතන යොදාගත්තාම හරි අපි බලමු. එහෙනම් ඉස්සලම කරන් තියෙන එතකොට මෙතෙන්දී අපි මේ A double dot B double dot මේකට ආස කරනවා. හරි. දෙකෙන් A double dot දාන B double dot සමාන වෙනවා 2y double dot එක. හරිනේ. එහෙනම් මෙතන A double dot කියන්නේ 3 ඉන්ජිරියෙන් T එකට 3 යනවා. හරි. මෙතනින් B double dot කියන්නේ එකෙන් දාන්න. එතනින් 2mg ඍණ T එකට 2y. හරි. සමානයි දෙක වාරයක් අපිට මෙතන තියෙන X double dot ඉඳන් අපි මෙතනින් Y double dot කියන්නේ මේකෙන් ඍණ 2x double dot වෙනවා. මේක. ඒක අපි මෙතන දාන්න. ඍණ 2x double dot. ඒ හේතුව කියන්න එක. අක්සත් එක. හරි. දැන් එතකොට අපිට මෙතෙන්දී මෙතන T X double dot වල සමීකරණයක් එනවා. අපි මේකෙන් ගන්න බලන්නේ T X double dot වල සමීකරණය. ඒක ලේසියෙන්ම ගන්න පුළුවන්. කොහොමද මෙතන T එක T වලින් වත් කරන්න පුළුවන් මේක සුළු කරලා. හරි. මම මේ ටික අයින් කරනවා. දැන් මෙතන එනවා 3 ඉන්ජියට 3 අංකව G. හරි. මෙතන 2 ඉන්ජියට 2 අංකව G. මෙතන එනවා T එකට 2යි m. ඒක දෙකම T එක විතර ගත්තොත් එහෙම එක පාර්ට් එක ලියනවා. T එක වාරයක්. අන්තර එනවා එක් 3 එක විදිහට 3යි m. අනේක විදිහම 2යි m. හරිද? ඒකයි. එතන රින 4x වල. හරිද? දැන් මෙතන කියනවා 2යි d රින මෙතන එන්නේ T එක වාරයක් පොදුනාකාරයේ ආයම් වෙනවා. මෙතන ඉන්නේ ආ සමාන රින 4x වල. T. අපිට මේ සමීකරණය T කියන්නේ 2යි T එකට තාස කරනවා. හරිද? මේ සමීකරණ T කියන 2යි T එකට තාස කරනවා. 2යි T ඍණ T ගැනතර 2යි T එක ආරක් පාවිදීම 6m සමාන ඍණ 4x වලට. හරි. ඒතර එන්නේ T එක T වලින් අප් කරා. හරි. දැන් අපිට ඉස්සල සමීකරණයක් ආවා T හා X double dot අතර මෙතන සමීකරණයක් එනවා. ඒ ටික විසඳලා අපිට අවශ්‍ය උත්තරයට යන්න පුළුවන්.
එතකොට ඔයාලට දැන් එතන හාට මේක කරන්න පුළුවන්. අපි ඉස්සල අපිට තුන්වෙනි සමීකරණය ආවනේ මේකට සමාන දැම්මම 4mg ඍණ 2t සමාන වෙනවා 4m වාරයක් x ඩබල් ඩොට්. මේ ඒකෙන් අපිට t හයි සොල්ලත් සමීකරණයක් ආවා. මෙතනත් තව සමීකරණයක් වෙනවා. ඒකයි මේ සමීකරණය ඉස්සලා අපිට t හොයලා x ඩබල් ඩොට් වලට t ගන්න හොයාගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ හදලා බලන්න. මම උත්තර ටික දෙන්නම්. ඒකේ මේක තොරණ එනවා නැත්තේ y ඩබල් ඩොට් තුනයි දීවිලි මේකලා 14යි දීවිලි විදිහම හරි ඒක නැත්තේ තොරණ y ඩබල් ඩොට් ඒක වල බලන්න ආතේ දෙක නැත්තේ එකක් 36 mg විදිහට ඉස්සරහනේ අනිත් දෙක නැත්තේ 72 mg විදිහම ඉතින් ඒක දෙන්නක් වෙනවා හරිනේ ඊළඟ එතකොට රෙහාට ගණන් කරගන්න පුළුවන්. මෙතන දැන් මේ සමීකරණ පිළිවෙලකට පස්සේ මේ දෙකම අප සමීකරණත් එක්ක අරන් ඒ දෙක සමගාමී ඉස්සලා සූත්‍රයට යන්න. හරි. උදේරින්. ඊළඟට අපිට තවත් පද්ධති අවස්ථාවක් කරනවා. මේ ටියුට් එකේ තියෙන ගානක් පළවෙනි ගාන මම වෙනින් ගානක් හදන්නම්. ඒ දෙකක් ඔයගොල්ලෝ ඒකට ඒක බල මේ ගාන බලලා ඉදිරියට හදන්න. මේක තියෙන අතර කප්පයක් අටාව විතර තන්ත්‍රයක් කරන්නේ. හරිද? ඒ තන්ත්‍රය දෙක එක කලවරකට ස්කන්ධ දෙකම අංශයකට ගාලා තියෙනවා ඒ. හරි. දරබල දෙකයි. අනිත් කෙරවල තියෙන කප්පයක් සහල කප්පයක්. හරිද? කප්පේ මතින් ආවව තන්ත්‍ර දෙකක් කරනවා. ඒක දෙකවල තියෙනවා ස්කන්ධයෙන් මත රෙන්ජින අංශ දෙකක්. ස්කන්ධයෙන් මේකතර බර 3mg මේක තුනයි ස්කන්ධය තර බර 3mg ඔය දෙක. මේ පද්ධතිය තීරණ උදාහරණයක් අපිට වань තියෙන්නේ එක් තන්ත්‍රය ආතතිය අංශවල තරම. හරියට මෙතනත් අර ඉස්සල ගානක සාපේක්ෂ චලිතයක් එනවා මෙතන. හරියට. මේකත් අපිට දුර මැල්ල හදන එක අපහසුයි. ඉතින්දිත් අපි එතකොට මේ අවධාන තන්ත්‍රයේ මේ පරිණ තන්ත්‍රය අතර අපි ටී කියලා ගමු. දෙවි තන්ත්‍රය අතර ටී එක කියලා ගමු. හරි. එහෙනම් අපිට මෙතනත් ටී කාලේ මේ දුර වලට ගමු. සාමාන්‍ය දර මෙතන x කියලා ගමු. ඒ අන්සරට මේ තෙන්දුර y කියලා ගමු. හරි ඉස්සලාගේ මේ තෙන්දුර අපි ඒ කියලා ගමු. මේක ඒ කියලා ගමු. මේකට කේන්දර B කියලා ගමු. හරි දැන් ඉස්සලා වගේ. එහෙනම් අපිට නැවතත් අපි මේ පළවෙනි තන්තුව ගත්තොත් යව තන්තු දිග එල්ලන් එල් සමාන වෙනවා. එතකොට කෙලින්ම මෙදුර අපි ගත්තේ x ධන මෙදුර y. හරි. x ධන y කපිය ස්පර්ශ වෙන කොටස එතකොට නේදක් වෙනවා. ඒද x ධන y ධන ඒක. ඒක එනවා. x ධන y සමාන නේදක් වෙනවා. හරි. ඒ තන්තුව ගත්තා. එතකොට ඒක එනවා. අපිට අවකලනකට කාලය විශේෂයක් x වල ධන y වල සමාන බිඳුව. ඕකේ එකක්. ඊළඟට මේකත් අපි තන්තුවක්. ඒතර මේ දුර වල දෙක අතර විචල්ලයි. මේ කපිය ස්පර්ශ වෙන කොටස අන්ත. ඒ තන්තු දිග අපි l එක කියලා ගත්තොත් L එක කියන්නේ එතකොට මෙදුර A ඍණ y ඉස්සලා ගියා. මෙදුරත් එන්නේ B ඍණ x නේද? හරිද? B ඍණ y. හරිද? එතකොට එහෙනම් මේකේ කියනවා A ඍණ y. තන අනිත් පැත්තෙන් B ඍණ y. ධන එතන K2 K1 K2 වෙනවා. එතන මේක අපි වඩාගෙන තව දෙකක්. ඒතර අන්තන් රොද්දිගේ කියන්නේ L එක කියන්නේ එතන මෙදුර A ඍණ y වෙනවා. මෙදුර B ඍණ y වෙනවා. හරිද? මෙදුර නගින් මේ කපේ වඩාගෙන තව දෙකක් ගත්තම ඔක එන්නේ එයන් වෙනවා. A ධන B ඍණ 2y සමාන නේදයක් වෙනවා. එහෙනම් මේකත් කාලීය ශීලතරක් කවකල එකතු වෙනවා. A ඩබල් ඩොට් ධන B ඩබල් ඩොට් සමාන 2y ඩබල් ඩොට්. ඔක දෙක. අපිට උදේට සමීකරණ දෙකක් එනවා.
පළවෙනිම x double dot දාන y double dot සමානයි බිඳුව එකක් අන්තික එන්නේ a double dot දාන b double dot සමාන වෙනවා 2යි y double dot හරිද ඔය දෙක තමයි සමීකරණ දෙක හරිද දැන් අපිට එක්සාන් දාන්න ඒක සමතාන්කරණයට අනුව අපිට මේකේ කරන්නේ මේ දුර x x double dot මේකේ දුරට පාට y double dot මේකේ නේ පල්ලෙහාට a double dot මේකේ කරන්නේ පල්ලෙහාට b double dot ඔකේ දැන් අපිට එක්සාන් එකේ ගමම පාස්පෝර්ට් කරට යන්න පුළුවන් හරි දැන් ඉස්සන අපි ඒක පාට එක්සාන් එකේ ගමම හරිද එතකොට එන්නේ එතෙන්දී 2mg ඍණ t දෙකම මාරක් එතකොට එන්නේ x double dot ඕක තුන හරිද මේක මෙන්න සාලු කප්පයක් එතකොට 2යි t එක ඍණ t ඒක අපි d කරගමු මේක c එක d කරගමු එතකොට බීට පාට එක දුත් එන්නේ සානෙන්නේ 2යි t එක ඍණ t සමාන නෝ ඒකත් ස්කන්ධය ශුන්‍යත මෙන්න කොට විදියට ඕක එතන හතර ඒ දෙකම සීට පාටේ දුත් වෙනවා 3mg ඍණ t එක සමාන වෙනවා 3 වාරයක් a double dot ඊළඟට ඔය දෙකම බීට පල්ලෙහාට සමාන විදියට ඒක ලියන්න හරි එතන එනවා mg ඍණ t එක සමාන වෙනවා m වාරයක් b double dot හරි දැන් මෙතන විසඳීම අර ඉස්සල්ලා විදියම තමයි. හරිද? මොකද මෙතන තියෙන්නේ t x double dot අතර සමීකරණය. t x double dot සමීකරණය මෙතන තියෙනවා. තව විවිධ සමීකරණයක් ගත්තොත් හරි. අපිට මේ t එක t වලින් වත් කරන්න පුළුවන්. ඒකෙන්ද අපි කරන්නේ එතකොට ඉස්සල්ලා වගේම මේ double dot වල මෙතන ටාස් කරනවා b double dot වල මෙතන ටාස් කරනවා. හරිද? එහෙනම් අපිට දෙකෙන් එනවා a double dot දාන b double dot සමාන වෙනවා 2y double dot එන්නේ. එහෙනම් මෙතන a double dot ටාස් කරත් වෙන්නේ 3mg ඍණ t එක බෙදීම 3යි. ඊළඟට මෙතනදී b double dot කියන්නේ mg ඍණ t එකට සමානයි දෙක වාරක් අපිට y double dot ටිකක් කරනවා ඍණ x double dot කියලා. අක්ටි සාධ්‍යත් එක. හරි. මෙතනින් අර ඉස්සර වගේම 3mg විදිහම 3mgම g නැත්නම් g එතකොට එනවා 2යි g ඍණ t එකට පිටර ගත්තොත් එනවා මෙතනින් 3 එක දාන එක සමාන ඍණ 2යි සවද හරි පැදරයට පොන් ලේසින් කරන්න පුළුවන් මේ t එක අපිට t වලින් අත් කරන්න පුළුවන් මේ t එකෙන් t එක දෙක මෙතන රාශි කරන්න එතන මෙතන t x double dot සමීකරණය මෙලත් වෙන t x double dot සමීකරණය ඒ දෙක උසට ආශ්‍රිතයට යන්න පුළුවන් එතන එහාට කරගන්න පුළුවන් වෙනවා නේද හරිද එතකොට මෙතන අපි a double සහ b double dot මේ සමීකරණය ඉවත් කරා හරිද y double dot දාම එනවා ඍණ x double dot හරිද ඊළඟ පස්සේ අපිට මේකෙන් මේ 3mg 3mgම g වෙනවා මෙතන g 2යි g වෙනවා මෙතන t එකට පිටර ගත්තොත් එහෙම වෙනවා මෙතනින් ඍණ එක ධන එක හරිද එතකොට මෙතන 3න් 4ක් වෙනවා හරි එතකොට මේ t එක ඉවත් කරන t එකෙන් t යට දෙක මෙතන ආස කරනවා ආස කරන t හා x double dot සමීකරණයක් කරනවා මෙතන තව සමීකරණයක් වෙනවා ඒ දෙක ඉස්සරහ ඔයගලන්ට උත්තර ටික ගත්තා හරි මම උත්තර ටික දෙන්නම් තරණය හතෙන් දෙකෙන් 12න් ජීවිතේ 5 අනිත් එකනේ 8න් ජීවිතේ 5 එකක් 12න් නිර්මාණ තේක දෙක බෙදෙන තරනේ මේක හරියට තරණය එනවා ඇත්තේ මේක කරන්නේ නැත්නම් ඉහළට ජීවිතේ 5 හරි එඩි සල්වල මේක කරන්නේ ඉහළට නැත්නම් ජීවිතේ 5 මොකද මේ පැත්තේ බර වැඩිනේ මේක ඉහළට යනවා එක්සවුන්ට් රිනන්තරක් නැත්නම් ජීවිතේ 5 ඒක අතේ 12 MG 5 එන්නේ ඒකේ
මේ සම්මතයට දාලා අනිත් එක ගන්න පුළුවන්. හරි. එතන හතරක් හදන්න වෙන සමීකරණ ඉදීම ඔයගලන්ට කරගන්න පුළුවන්. පොඩි සමගම සමීකරණ දෙයක් වෙන. හරි. එනවා කප්පි පද්ධති කරන් ඔය ටික දැන් ඉතුරු ටික ඔයගොල්ලෝ ඔක්කොම ඉවර කරන්න. අපි ඊට පස්සේ තියන්නේ මේ කෝණයක් ගැලතේ. හරි. ඒ කියන්නේ කෝණයක් මත අංශවල කෝණය චලන 10 වෙනවා කෝණයක් මත අංශවල චලිතය. ඒකට මේ ටියුබ් එක 16 වෙනි ගන්න. උදේ කියලා තියන්නේ සූරතිරස් මේසක තවදී ස්කන්ධය සිම් කැපිලෙන් වන බෑම අල්පන් කෝණයක සුමට මුණු තමයි ස්කන්ධය වන අංශයක් සර්පණය වේ. කෝණය තොරණ ගන්න තියෙනවා. අංශව කෝණය අතර ප්‍රතික්‍රියාවයි කෝණය තිරස්තලයේ ප්‍රතික්‍රියාව ගන්න තියෙනවා. හරි. එතකොට මෙතෙන්දී කෝණයක් කොහොම මේ විදිය කරනස්වා. අරස් කඩේ ගත්තා. හරි. එතකොට මේක මේ දෙකතරම අනුතුණු දෙකක් තියෙනවා. හරි. නමුත් අපි මේක ගන්න ඉදිරි පෙනුම විතරයි. කෝණය ලපටකට අපි අන්තිමට ගන්න ඉදිරි පෙනුමට අපි ඉදිරි පෙනුමට පෙන්නේ මේ මුණද මේක මේ උඩින් බැවුම් රේඛාව මත තමයි අංශය චලිත වෙන්නේ. හරි. මේ මුණ තවත්. අපි ඉදිරි පෙනුම ගත්තොත් අපිට මේ රූපය විතරයි අඳින්න. එතකොට හරස් කර ඉදිරි පෙනුම. ඉදිරි පෙනුමේදී එතකොට අපි කෝණය අපිට කරන්නේ අඳින්න මේ විදිහට. හරි. ඒක කෝණය මේ බැවුම අපිට දීලා තියෙනවා. මේ අංශුවක් තියලා උදාහරණයක් තේ මේ අංශුව පල්ලෙහාට සර්පණය. හරි. මේ අංශුව පල්ලෙහාට යන්නේ අංශුවෙන් දැන් මේ කෝණය තිරස් වලට තලයක් නම් තියෙනවා. එතකොට මේ අංශුවේ කෝණයම ප්‍රතික්‍රියාවක් වෙනවා. මේ ප්‍රතික්‍රියාව තිරසන දෙක කෝණය අතර මෙහාට තල්ලු වෙනවා. මොකද මේක සවි කරලා නැහැ. සුමන තලයක් නම් තියෙනවා. එතකොට මෙතන අංශුව පල්ලෙහාට සර්පණය වෙනකොට මේ ප්‍රතික්‍රියාවේ කෝණයක් පැහැරට තල්ලු වෙන ගන්න. ඒ හින්දා මෙතන අංශුවේ චලිතය කියන කෝණය මත චලිතයක්. ඒ හින්දා මේ අංශුවේ චලිතය කෝණයට සාපේක්ෂ චලිතයක් වෙනවා. හරි. මේ කෝණය අතර නම් අංශුව තොරණික පල්ලෙහාට ගමන් කරන්නේ. නමුත් කෝණය චලන අවකාශයේ කෝණය මෙහාට චලන වෙනකොට අංශුව මෙහාට චලන වෙනවා. හරි. ඒකට එතකොට මෙතන අංශුවේ චලිතය වෙන්නේ කෝණයට සාපේක්ෂ චලිතයක් වෙනවා. ඒකෙන්ද අපිට මෙතන සාපේක්ෂ චලිත මූලධර්ම පාවිච්චි කරන්න වෙනවා. හරිද? ඒකෙන්ද අපි එහෙනම් ඉස්සෙල්ලාම බර ටික ලකුණු අංශී ස්කන්ධය, එතන අංශී බර mg, කෝණය බර කැපිටල් mg. කෝණය මත තලයේ ප්‍රතික්‍රියාව s. දැන් අංශය කෝණය අතර ප්‍රතික්‍රියාව. අංශයේ කෝණය මත එනවා මේ පතර ප්‍රතික්‍රියාව කාර් කියලා. කෝණයෙන් අංශවල ප්‍රතික්‍රියාව කරන මේ පතර r කියලා සමාන ප්‍රතිද්ද අංශයේ කෝණය මත මේ පතර r ප්‍රතික්‍රියාව කරනවා. ඔතන ඉඳලා බලන්න. හරි. එහෙනම් අපි මෙතනදී අංශ මත ඉඳන බල ටික ගත්තොත් එහෙම මේ දෙක ලක්ෂණ කරනවා මේ දෙක. අන්ත වෙන කෝණය මත ඉඳලා බලන්න. හරි. මේ බල ලකුණු තියෙන අතර අංශ මත ඉඳන බල. අනිත් ඒවා එතකොට කෝණය මත ඉඳන බල තමයි එන්නේ. හරි. දැන් අපිට තොරණ ටික ගන්න වෙනවා. තොරණ ගන්නකොට මේ ප්‍රතික්‍රියාවේ කෝණය මෙහාට චල වෙන්නේ. ඒක කෝණය මම සමස්තම කැපිටල් කියලා ගන්න. අංශයේ සමස්තම මම සිම්පල් එම් කියලා ගත්තොත් එහෙනම් අපිට පේනවා තොරණය කැපිටල් පොළවට. මේ පතර ගමු කැපිටල්. යයිද? ඊළඟට කෝණය සාපේක්ෂ අංශ මෙහාට චල වෙන්නේ. තොරණය සිම්පල් එම් කැපිටල් එම් සාපේක්ෂව. ආනතුරු දෙක පහළට සිම්පල් එක. යයිද ගන්න. හරි. එයාම අපිට එක්සමනේ දාන්න හැමතිස්සෙම පොළොට සාපේක්ෂ තරණය වඩේ. එහෙනම් සිම්පල් එක පොළොට සාපේක්ෂ තරණය කියන්නේ පොළොනේ සිම්පල් එක කැපිටල් සිම්පල් එක පොළොට සමන්ව තරණය සිම්පල් එක කැපිටල් සාපේක්ෂ දාන්න තරණය කැපිටල් පොළොට සාපේක්ෂ. හරි. එතකොට ඉන්නේ මෙතන මේ තරණය මේ පැත්තට එප්පෙනවා මේක මේ පැත්තට කැපිටල් වෙනවා. හරි. එහෙනම් එතකොට කොහොමද පේනවා මෙතෙන්දී තොරණ ටික ලක්න කරොත් මේ කෝණීය තොරණ ඉන්නේ මේ පැත්තට පොළොව සාපේක්ෂව මේකේ මෙපැත්ත සම්තයක් වෙනවා කැපිටල් කියලා මෙපැත්ත සම්තයක් වෙනවා සිම්පල් f කියලා. ඔය තමයි පද්ධතිය මත දෙන බල සහ තොරණ. හරිද? දැන් ඔය ටික ආශ්‍රය තමයි අපිට සමීකරණ ලියන්න වෙන්නේ. ඒකේ පුළුවන් තරම් මෙතන උදාහරණ පද ගොඩක් තියෙනවා. සිම්පල් f දන්නේ නැහැ කැපිටල් f දන්නේ නැහැ r දන්නේ නැහැ s දන්නේ නැහැ. හරිද? දැන් මේකදී සමීකරණ ලියනකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ අංශුවට මේ ආනත වුණ දෙක පහළට සමාන බෙදා. හරිද? මේ අංශුව චලිතයේ අංශුවට සමාන දානවා ආනත දෙක පල්ලෙහාට. සිම්පල් එම්ට දර මේ නිසාවට. සමාන. එතකොට එහෙම වань පෙර මේක අල්පනම් මේක අනුරින් අල්ප වෙන්නේ මේකත් අල්ප වෙන්නේ. හරිද? මේක අනුරින් දෙන්නේ mg sin alpha. කොස් අනුරින් අල්පනේ
හරිනේ. එතකොට එකම සම්ප්‍රේත වල මේ පැත්තට ඒක විතරයි. ආ ප්‍රතික්‍රියා ලම්බක. mg sin α සමානයි ස්කන්ධේ වාර මේ සම්ප්‍රේතවරනේ ගන්න ඕනේ. සම්ප්‍රේතවරනේ මේ දෙක සම්ප්‍රේතය. එහෙනම් මේ පැත්ත සම්ප්‍රේතයකද. එතකොට mr සිම්පල් f ඊළඟට මේක අල්පන මේකත් අල්ප වෙනවා. එතකොට මෙතනින් එන්නේ. එතකොට කැපිටල් කොස් අල්ප උඩට. එහෙනම් අපි mg sin α සමානයි mr සිම්පල් f ඍණ කැපිටල් කොස් අල්ප. හරිනේ. mg sin α මේ කොසන් ඍණ අල්පනේ සමානයි mr මේ පැත්තට f ඍණ කැපිටල් sin α. එතරින් කැපිටල් යනවා. ටොපික් සමීකරණයක් එතරින් එනවා. එතරින් එන්නේ එතකොට සිම්පල් f කැපිටල් f විතරයි. දැන් ඊළඟට අපි කරන්නේ මේ මුළු පද්ධතියම ගන්නවා. සිම්පල් m කැපිටල් පද්ධතිය සඳහා. මේ සාධාරණ f සමානයි. මොකද පද්ධතිය ගත්තම දෙපැත්තේ ඉන්න බලය කැපිටල් යනවා. ඊට පස්සේ හදුවම s ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. හරිනේ. පද්ධතිය ගත්තම මේ r දෙපැත්තේ තියෙන බලය කැපිටල් යනවා. එතකොට ඒකම තිරසේ හදුවම s වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රතික්‍රියා දෙක වැඩ කියලා අපිට සමීකරණ ලියන්න පුළුවන්. එතකොට ඒ වගේ පේන පද්ධතිය තිරස්ස සම්ප්‍රිත වලයක් වෙන්නේ නැහැ. සම්ප්‍රිත වල බිඳුවක් වෙනවා. මේ පැත්තට. එහෙනම් සම්ප්‍රිත වලයේ බිඳුව සමානයි කැපිටල් m r f තන සිම්පල් m r f ඍණ f කොස් α. හරි. කැපිටල් m r f දන සිම්පල් m r මේ පැත්තේ තොරණ සම්බන්ධ දෙකේ f ඍණ මේක ඒකාන්තර කරන්නේ අප වෙලා f කොස් α. හරි. ඒක නම f පද්ධතියකට ගත්තොත් m දන m r කැපිටල් f සමානයි m කොස් α. ඒ වලින් අපිට ප්‍රමාණවත් තොරණ දෙක හොයාගන්න. පැහැදිලිද? මෙතන අතර කුණ්‍ය චලන නිදහස් තියෙනවා. ඒකින්ද කුණ්‍ය කොට සාධන කැපිටල් f කියලා ගත්තා. කුණ්‍ය සාපේක්ෂ අංශතරනේ සිම්පල් f කියලා ගත්තා. මේක සම්ප්‍රේතතරනේ හොයාගන්න පුළුවන්. සාපේක්ෂ මුල ධර්මය. සාපේක්ෂතරනේ මුල ධර්මය. හරිද? ඊට පස්සේ අංශුවට එප්සිලෝන් දාන මේ දිශාවට mg මේ කම්පියුටර් mg sin α සමාන mr f f cos α වෙනවා. හරිද? ඊළඟට මුළු පද්ධතිය ගත්තම මේ බල එකක්වත් එන්නේ නැහැ. බාහිර බල තිරස් යොදනකොට. ඒකේ සම්ප්‍රිත බලේ බිඳුවක් වෙනවා. කුණ්‍ය ස්කන්ධ වලක් තොරනේ අංශයේ ස්කන්ධ f ඍණ f cos α. ඔය දෙකෙන්. අපිට ඔතනින් ඔක ලේසියෙන් ඉස්සරහට පුළුවන්. මෙතනින් පේනවා f කියන්නේ m තමයි r f ට m cos α. ඒක මේක ආස කරනවා. මේ sin α ඍණ එතකොට එනවා සමානයි m තමයි r f යට m cos α ඍණ f cos α. හරි. මුල එකක් cos α වැඩි කරලා දාන්න. එතන එනවා mg sin α cos α සමාන වෙනවා f පිටර ගත්තම f පාදයක් m දන් m ඍණ m cos α ගන්නවා. හරි. මේක එතන f පාදයක් m දන් m වාරයක් එකකට cos α ගේ sin වර්ගයක් ගන්නවා. හරි. ඔගේ අපිට f ගන්න පුළුවන්. ඒකෙන් අපිට එතකොට f සමාන වෙනවා mg sin α cos α කට m දන් m sin α ගන්න. ඔතන අපිට කුණ්‍ය තරණ ගන්න පුළුවන්. ඒක මේකට ආස කරලා අපිට හොයන්න පුළුවන් අංශය තරණය. නේද? f සමාන වෙනවා. එතකොට අංශයේ කුණ්‍ය සාපේක්ෂ තරණය. m දන් m යට m cos α වාරයක් මේක ආස කරනවා. mg sin α cos α කට m දන් m sin α ගන්නවා. එතනින් cos α එක කියලා යනවා. එතන එනවා m දන් m වාරයක් g sin α යට m දන් m sin α ගන්නවා. ඔතන අපිට කුණ්‍ය තරණයක් කුණ්‍යට සාපේක්ෂ අංශ තරණයක් ගන්න පුළුවන්. අපිට හදිසියක් අංශය පොරොසාපේ තරණය ගන්න ගියොත් මේ දේ සම්ප්‍රේතය ගන්න ඉදිරි යටුරුදු වගේ ඉදිරි අවස්ථා කරනවා. හරිද? ඒක තමයි තරණ ටික හොයාගන්න තියෙන ක්‍රමය. ඊට පස්සේ දැන් තරණ හෙව්වට පස්සේ ප්‍රතික්‍රියාව වෙනකොට අපිට අංශය කුණ්‍ය අතර ප්‍රතික්‍රියාව ආවරණ අපිට වඩා ලේසි මේ කැප්ලම්ට මේ කුණ්‍යට මේ පැත්තට සමාන වෙලා. කැප්ලම්ට දැන් කුණ්‍යට ගම කුණ්‍ය වතේ ඉඳන් බලද්දී මේ කළු පාටින් ලකුණු කරලා තියෙනවා. හරි. එතකොට මේක අල්පන මේක අඳුරින අප එතකොට කුණ්‍ය වතේ තිරස් ඵලෙන්නේ ආ sin α. සමාන වෙනවා කුණ්‍ය ස්කන්ධය කුණ්‍යට දැන් කුණ්‍ය තරණ. ඒක පාට අපිට අල්පව ගන්න පුළුවන්. නේද? කුණ්‍ය දරක් මේ පැත්තට සමාන දාන්න කුණ්‍ය වතේ ඉඳන් බලද්දී මේ පැත්තට. හරි. එහෙනම් r cosine වෙනස r sin α සමාන මේක පාස් කරාම උත්තර ගන්න පුළුවන්. ඒක කියන්නේ එතකොට mg sin α cos α කට m දන් m sin α ගේ අල්ප. ඒක වාගන්න පුළුවන්. ඔය ක්‍රමය. නැත්නම් අපිට මේක තව විදිහට යන්න පුළුවන්. මේ අංශ වලට
යොදන්න පුළුවන් සිම්පල් එකට මේ තලයට ලම්බව. ඒ සිම්පල් එකත් මේ නිල් පාටික ලකුණු තියෙන බලයෙන්. එතකොට එනවා මේ පැත්තට R. සමනදන්නේ ඍණ mg cos alpha. R mg cos alpha දෙක. සමානයි දර m වාරයක් මේකේ මෙහාට තොරණයක් වෙන්නේ නැහැ. නමුත් මේකේ සම්බත එකක් වෙනවා. මේක අනුලක් කරන්නේ මේකෙත් නැහැ. හරි මේ තල මුන්ටට ලම්බකුණ දාන්න එතන R ඍණ mg cos alpha සමානයි m වාරයක් f මේක අනුලේ f sin alpha එකක් වෙනවා. සිම්පල් m වාරයක් f sin alpha. ඍණ sin alpha. හරි. එයාට අපිට R වගන්න පුළුවන්. sin alpha වාරයක් නේද පාස් කරන්න. හරි. ඒක මේ උත්තරේ මේ. ඉතින් වඩා ලේසි මේක සුළු ප්‍රමාණයි. හරි. හොඳයි. ඊළඟට අපිට හොයන්න තියෙනවා මේ කෝණයයි තලය අතර ප්‍රතික්‍රියාව. ඒකදී අපි කරන්නේ මෙතන මුළු පද්ධතියම ගන්න. ඒක තමයි. මුළු පද්ධතියම ගත්තොත් එහෙම ඒතර R එන්නේ නැහැ. ඒතර එන්නේ පද්ධතියේ දිරස්ස සමන විදාන. පද්ධතිය. ඒතර එන්නේ S ඍණ කැපිටල් MG ඍණ සිම්පල් පද්ධතියක මේ ස්කන්ධ දෙකම ඒතර බර දෙකම අඩු වෙනවා. සමානව කැපිටල් මාරක ඒකේ සිරස්තරණයක් වෙන්නේ නැහැ. උන්නේ සිරස්තල්ද. නමුත් සිම්පල් M ගත්තොත් ඒකේ මේ F වල සංදර්ශනයක් කරන මේ පැත්තට. තන M මාරක ඍණ sin alpha. හරිනේ. ඒක අනුගමන ඕකේ. ඒ අපිට ස්වරණ පුළුවන්. එන්දනේ මාරේ G ඍණ MF sin alpha. අපි සිම්පල් එක දන්නවනේ. මෙතන ඒක ආස කරාම ඔයගලන්ට සුළුතුල සරල උත්තරයක් ගන්න පුළුවන්. උත්තර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ කුජෙට විතරක් යොදන්න පුළුවන්. අපි කුජෙට විතරක් යොදනකොට අපි R දැනගෙන තියෙනවා. හරිද? එහෙනම් කැපිටල් එකට දාන්න පුළුවන් මේකට. එසවන්න. එදොත් එන්නේ S ඍණ mg ඍණ මෙතන R cos alpha. සමානයි මොහොත සිරස්තරණයක් දෙන්න. හරි. එතකොට R දන්නවනම් එතකොට මේව හදන්න පුළුවන්. හරි. කුජෙට විතරක් කිව්වම කුජෙට දෙන්න බල තමයි mg මේ R සාධ සම්පතයක් කරන සිරස් හදන්න. S ඍණ mg ඍණ R cos alpha සමානයි මාර්ග දෙකකින් ඉස්වා ගන්න පුළුවන්. ඔයලා කුණ්‍යක් වල චලිත ගැටලුවක් විසඳන්න. හරිද? අපි ඒක තව ගැටලුවක් බලමු. මේක 25 වෙනි ගාන. එදින කේන්ද්‍රකාර සිවිහිදී ඍජුකෝණී ABC ත්‍රිකෝණයක් වෙන සමන කුණ්‍යක් එබැවින් තුන සමන තිරස්තලයක් වෙනසේ නිසලව පවතී. සිවිල් ත්‍රිකෝණ. එබැවින් හරි ඔය තියෙන්නේ ජලන් ජාස් කරන අංශයක් CA මුදුවේ සම්මෙන් T කාලයක් ගන්නවා. ඒ කියන්නේ මෙතන සම්පන්න T කාලයක් ගන්න. ඒ කියන්නේ මෙතරින් අංශයක් කියලා උදාහරණයක් මේක මෙතෙක් යන ගතන කාලේ T එක. ඒ වගේම ඒ අංශම CV සිර විදක් කායන ගතන කාලේ T දෙකලු. එතකොට අර අවස්ථා දෙකක් තියෙනවා. ඊළඟට අපිට දීලා තියෙනවා කුණ්‍ය ස්කන්ධය අංශ ස්කන්ධ වෙන n ගුණයක් කියලා. එහෙනම් අපි අංශ ස්කන්ධය ගමු සිම්පල් m කියලා. එහෙනම් බාර mg නතර කුණ්‍ය ස්කන්ධය දෙන්නේ mnt. ඔතන අපි ඉස්සලා CA චලිත ගන්න. හරි. එහෙනම් අපිට එවනම් මේ කුණ්‍යට සාපේක්ෂ චලිතය තමයි මේ අංශ විදක්‍රම දෙන්න ගතන කාලය තමයි T එක දීලා තියෙන්නේ. එහෙනම් අපිට කුණ්‍යට සාපේක්ෂ අංශය තරට හොයාගන්න ඕනේ ඉස්සලා වගේ. හරිනේ. ඉස්සලා ගැටලුව වගේ හොයාගන්න වෙනවා. ඒකින්ද වරන් දෙක ඉස්සලාම ගන්න වෙනවා. එහෙනම් අපි මේ දෙක අපි කමු P කියලා අංශ කුණ්‍ය කිව්කලිතෝ. හරි. එයාම අපිට ගන්න පුළුවන්. එතකොට දැන් මේ අංශ මෙහාට අපිට ප්‍රතික්‍රියාව මෙහාට එන කුණ්‍ය මෙහාට තල්ලු වෙනවා. කුණ්‍ය මෙහාටයි තල්ලු වෙන්නේ. ඒකෙන්ද අපිට Q
පොළොවට සාපේක්ෂ ත්වරණය මේ පැත්තට අපි යයිද ඊළඟ ත්වරණය කිවට සාපේක්ෂව p මේ පැත්තට අපි සිම්පල් යයිද ගන්න. දැන් මේ කොනේ අපි ඒ උත්තරය වලින් තියෙන්නේ හරි ඕකේ ශීර්ෂ කොනේ එහෙනම් අපිට මේක හොයන්න පුළුවන් අපිට p වල පොළොව සාපේක්ෂ ත්වරණය ඉස්සරහ සමානයි ත්වරණය p කිවට ධන ත්වරණය q පොළොවට කිවට සාපේක්ෂ p එතකොට මේ පැත්තට සිම්පල් වෙන මේක ඒ කොනේ මේක මේ පැත්තට වෙන්නේ හරි ඔයාලා අපිට තරණ ටික ලකුණු කරන්න පුළුවන්. මේක තරණෙතර මේ පැත්තට f එන්නේ මේක මෙහාට f සහ මේ පැත්තට එන්නේ සිම්පල්. හරි. හොඳයි. ප්‍රතික්‍රියා ඉස්සලා වගේමයි. හරි. ඒ ප්‍රතික්‍රියාවක් වෙනවා s අංශ ගුණ ප්‍රතික්‍රියාවක් වෙනවා. ආසා. ඔය තමයි එදෙන බල සතරන. දැන් සාමාන්‍යයෙන් තර මේ සාමාන්‍ය දාපේ සිම්පල් f ආගන්න. හරිද? ඒකදී අපි එතන කරන්නේ එතකොට පීටර් මේ ආන්තුන දෙක සාමාන්‍ය මේ දාන්න. මේකේ. එතන එන්නේ මේකේ නම් මේක අනුරිනේ mg sin එක. සාමාන්‍ය මාර්ගයක් එතන එන්නේ f ඍණ f පස්සේ. මේ තේරුම ගතේ පෙරදුමන් දෙක විදිහට එන්නේ කැපිලා ගිහිල්ලා ಈ sin නේ සාමාන්‍ය f ඍණ f පස්සේ. ඊළඟට අපි PRQ පද්ධතියට යොදනවා මේ ඉස්සරහට සාමාන්‍යයෙන්. ඒක පද්ධතිය ගත්තොත් ඒ පද්ධතියෙන් ඉස්සලාගෙන සම්ප්‍රේත වල විඳ ආ කැපිලා යනවා තිරස දෙන්නේ එන්නේ නැහැ. එහෙනම් බිඳුව සමානයි මේ මෙතන එන්නේ mn mn වාරයක් සම්ද mn වාරයක් තරණේ. දාන සිම්පල් මාර්ගය f ඍණ f පස්සේ මේ එකේන මේ කොනේ එන්නේ අතර පොල්. හරි. උදාහරණ ගෙනදොට m කැපිලා යනවා. එතන අපිට n එක r1 සමානයි f cos a. හරි. එහෙනම් අපි මෙතනත් අපිට හොයන්න තියෙන නැත්නම් අංශය තොරනේ නම් f කියන්නේ f cos a බෙදීම n එක. ඒක මෙතන ආස කරනවා. ඒ sin එක සමාන වෙනවා f ඍණ මෙතන එනකොට f cos a යට එක වාරයක් cos එකක් තියෙනවා. හරිනේ. මේක ආදෙන් g sin එක සමානයි f ඍණ කැපිටල් F කියන්නේ f cos යට n එක. ඕකේ. එතන n එක වැඩි කරොත් වෙනවා n එක වාරයක් g sin එක. සාමාන්‍ය පිටර ගත්තාම එනවා. මෙතනින් n එක ඍණ cos එක. මේක sin වර්ගය වෙලා f කියන්නේ n එක වාරයක් sin එකට ඒක තමයි වෙනවා. එන්දන් sin එක. හරි. ඔකයි. හරියන්නේ එතකොට මේකට අපි මෙහාට x9 දැම්මා. එතකොට එන්නේ mg sin එක සමානයි m වාර f ඍණ cos a. ඒකෙන් දැන් එක අපිට ගියාම එනවා g sin එක සමානයි f ඍණ cos a වෙනවා. ඊළඟ පද්ධතියට තිරස්ය දුරත් වෙන්නේ mn වාර f පද සම්ප්‍රේත වලින් ඉඳක් වෙනවා. මෙතන m වාර f ඍණ f cos a. හරි. ඒක. ඒක එනවා මේ ප්‍රතිඵලය. ඒකෙන් අපි අපිට කෝඩිනේට් සාවිශංශය තරණ වෙනවා. අපි කැපිටල් F ගත් කරනවා. ආ දෙනවා ඕකේ. හරි. දැන් එතකොට අපිට ඊට පස්සේ කරන් තියෙන්නේ මේක මෙතෙක්ල මෙතෙක් කරන කාලේ t එකල දින දිනවා. එහෙනම් දැන් අපි කරන්නේ එතකොට q ට සාපේක්ෂව p ක චලිතය ගන්නවා. චලිතය p වල q ට සාපේක්ෂව. අරගෙන මේ ඉස්සරහට දානවා c චලිතය. සමානයි q ට ධන වාගයේ කියලා. එතකොට එහෙම ගමන් කරන දුර c. හරි. සමානයි නිසල්තාවයෙන් පටන් ගත්තේ. මේ දු සම්ප්‍රදාය මෙතන ඉඳලා පටන් ගත්තේ. ඒ බිඳුව දාන භාගයක් අපි තරණය දැන් ගත්තේ f. ආරේ කියලා. හරි. ඔය තමයි ඉන්නේ c. එතකොට අපිට මේක ආස කරොත් එතකොට එනවා f කියන්නේ මේක. එන්දන් එක වාරයක් sin එක බෙදීම එන්දන් sin වර්ගය. මේ කාලය බෙදලා තියෙනවා t එක. එතකොට t වර්ගය. ඔයන්නේ වලින් සමීකරණය. එතකොට මේක විදිහට මේක අයින් වෙලා ඔය තමයි සමීකරණය. හරි.
ඊට පස්සේ ඔය අංශවම මෙතන ගත කරන කාලේ චලිතන ගත කරන කාලේ අපිට දීලා දෙනවා මොකද්ද T2 කියලා. ඒක මේකෙන් පාට අපෝඩේ කරලා ඒ චලන දුර CB. එන CB CB දානවා. මෙතන ඒ වෙනකොට එන්නේ අනුරිනේ. මොකද මේක අම්මකට දීලා තියෙනවා. ඒ හින්දා C වෙනකොට CB ආස කරනවා. හරිනේ. ඒ වෙනකොට ආස කරන අනුරිනේ පැවිදින් දෙකනේ. හරිනේ. ඒ කියන්නේ ඒතර ඒ වෙනකොට එන්නේ කොහොනේ B. B කියන්නේ එතකොට පැවිදින් දෙකනේ ඒ වෙනවා. හරිනේ. ඒ කොහොනේ. එතකොට අපිට කෙලිම සම්බන්ධ ගන්න පුළුවන්. C වෙනකොට CB සමාන වෙනවා. භාගයක් එන්දා එක වාරයක් විතර ඉන්නේ sin 5/2 ඍණේ. බෙදීම එන්දාන sin වර්ගය 5/2 ඍණේ. වාරයක් එක දින දෙන්න කාලය T2 වර්ගය. හරි. ඒකෙන් අපිට CV සමාන වෙනවා එන්දාන එක වාරයක් cos බෙදීම දෙගුණයක් එන්දාන cos වර්ගයේ වාරයක් T2 වර්ගය. හරි. දැන් අපිට ඒක උත්තරේ ගන්න තියෙන්නේ T වර්ගදී T2 වර්ගය. ඒතර ඔතේ බෙදන් තියෙන්නේ. ඒ කියන්නේ නම් CA බෙදීම CB. හරිනේ. බෙදනකොට තර එන්නේ අපිට CA බෙදීම CB සමාන එතකොට එන්නේ එන්දාන එක RX sin A වාරයක් දෙගුණයක් එන්දාන sin වර්ගය. වාරයක් T1 වර්ගය. හරි. අන්තිමේ දෙන උඩට මාරුනාම මෙතන ඉන්නේ දෙගුණයක් එන්දාන cos වර්ගයේ බෙදීම එන්දාන එක cos A වාරයක් එකට T2 වර්ගය. හරි. පෙර එන්දාන එක ගන්න දෙවිත් යනවා. හරි. ඕකේ. එතකොට අපි දන්නවා මෙතෙන්දී මේ කොනේ එනම් මෙතෙන්දී අපි මෙතන ගත්තේ B නේ. ඒතර අපිට පේනවා මෙතෙන්දී උත්තරේ තියෙන්නේ කොටේ. හරි. එහෙනම් CA බෙදීම CB. හරිද? එතකොට මෙතන පේනවා ඔයගලන්ට BC බෙදීම CA කියන tan නේ. එහෙනම් CA බෙදීම CB කියන කොටේ වෙනවා. හරිද? මේක දාන්නකො කොටේ. සමානයි. මෙතන එන්දාන cos වර්ගය. බෙදීම මෙතන එන්දාන sin වර්ගය. වාරයක් sin බෙදීම cos එක කියන්නේ tan නේ. ඒක ලියන්න එකට කොටේ එක. වාරයක් T1 වර්ගය T2 වර්ගය. හරි. එහෙනම් මේක විස්තර කරලා තියෙනවා අපිට අවශ්‍ය උත්තරේ එනවා නේ. හරි. එතන එනවා ඒ නිසා T1 වර්ගය බෙදීම T2 වර්ගය සමානයි. අපිට එනවා එතකොට එන්දාන sin වර්ගය. බෙදීම එන්දාන cos වර්ගය. වාරයක් කොට වර්ගය. හරි. ඔයදෙක ගොඩේ ගන්න පුළුවන්. ඒතර අර කුණ්‍යවත අංශය චලිතයක් කරනකොට කුණ්‍ය සාවශ අංශය චලිත කරගෙන තමයි අපිට ගන්න. සාමාන්‍යයෙන් සාමාන්‍ය චලිත සමීකරණයට කුණ්‍ය සාවශ අංශය චලිත ගත්තාම මේක සාමාන්‍ය විකලන භාගය ටිකද මේක වාගත්තාම ඒක බලාගෙන C වලට CB දාලා ඒ වලට අනුරින ඒ ධර්මම අපිට T වලට සම්බන්ධය ගන්න පුළුවන්. ඔය විදිහට අපිට අවශ්‍ය දරට යන්න පුළුවන්. හරිද? ඒක තව පොඩි කොටසක් තියෙනවා. හරිද? ඒක කියලා තියෙන්නේ කුණ්‍ය අතර තබන ලද විට උත්තරේ අපෝණය කරන් තියෙනවා. T2 කියන්නේ CACB යන ගතන කාලය. කුණ්‍ය අචල. ඒතර ඒක මේක අපෝණය කරන් තියෙන්නේ. අපිට දැන් මෙතන ඇඳ තියෙන්නේ T1 වර්ගයට T2 වර්ගය සමානයි. එන්දාන sin වර්ගයට එන්දාන cos වර්ගයට. වාරයක් කොට වර්ගය. අන්න කයිද තියෙන්නේ. හරි. ඔකයිද තියෙන්නේ. ඒ කුණ්‍ය අතර තබන ලද ප්‍රතිචාර ගන්න තියෙන අපි මේක උඩට එන්නලි බෙදනවා. සැකේ නැහැ දන sin වර්ගයේ බෙදීම n එක දන cos වර්ගයේ බෙදීම සමානයි කොට වර්ගය. හරි. ඕකේ. දැන් මෙතෙන්දී කුණ්‍ය අචල වෙන අවස්ථාව. මේ m එක සංසන්දනයෙන් කර n කෙනෙක් ඊටාම වැඩිලා. මේ විගණ අංශ ස්කන්ධය අංශ ස්කන්ධයත් සංසන්දනයෙන් n කෙනෙක් ඊටාම විශාලලා. හරිද?
මේක සංසාරයෙන් කියන ඉතාම විශාල නම් අපිට එකටම විදුර ආසන්න කරන්න පුළුවන්. ඒතර මේ පුඤ්ඤේ ඉතාම විශාල ස්කන්ධයක් තියෙනවා ඒක අචලයි කියලා ගන්න පුළුවන්. පුඤ්ඤ ස්කන්ධය ඉතාම විශාල නම් හරිනේ. පුඤ්ඤ ස්කන්ධය ඉතාම විශාල නම් එතකොට මේ අපිට පුඤ්ඤ අචලයි කියලා ගන්න පුළුවන්. ඒකින්ද මේ අතර අනුපාතයක් දීලා තියෙනවා. එහෙනම් මේක සංසන්දනය කරලා එන්නේ ඉතාම විශාල නම් පුඤ්ඤ අචලයි විතර ගන්න පුළුවන්. හරිනේ. ඒතර එන්නේ ඉතාම විශාල වෙනකොට එකට එන්නේ විදුර ආසන්න. හරි. ඒකයි ලියන්නේ. එතකොට මහා සංසන්දනයේ ඉතාම විශාල නම් ඒකට විදුර ආසන්න වෙනවා. ඒත් මේ අවස්ථාවේ මහා සංසන්දනයේ ඉතාම විශාල නම් පුඤ්ඤ අචලයි විතර ගන්න පුළුවන්. හරි පුඤ්ඤ අචල ළඟ එතකොට මේක සංසන්දනයේ ඉතාම විශාල වෙනවා. එතකොට ඉතාම විශාල නම් ඒකට බිඳු වෙනවා. ඒක ලියන්නේ. හරි. අංශ ස්කන්ධය සංසන්දනයේට පුඤ්ඤ ස්කන්ධය ඉතාම විශාල නම් එන් කියන ඉතාම විශාල වෙනවා. ඒකට පුඤ්ඤ අචලයක සලකන්න පුළුවන්. ඒ අවස්ථාවේදී එතකොට එකට කියන විදුර ආසන්න වෙනවා. හරිනේ. එතකොට අපිට t කෙරට අපිට t වර්ගයට අපිට t දෙක වර්ගය සමානයි. දැන් එක දන බිඳුවට එක දන බිඳුව කොට වර්ගය ඒක. හරි. ඒක අපිට ඊළඟ උත්තරය ගන්න පුළුවන්. t දෙක t එකෙන් tan. හරිනේ. පරස්පර ගත්තම හරි. ඕකේ. එහෙනම් මෙතනදී ඒක අපෝණය කරන්නේ මේ විදිහට අර දැන් ඉතාම විශාල ස්කන්ධයක් අතර පොඩි අංශයක් චලනය කළා මේක චලනයක් වෙනවා මේක සුවර්තලයක් නැතේ වුණා. ඒ ආකාරයේ ඉතාම විශාල ස්කන්ධයක් තියලා ඒක මත පොඩි අංශයක් චලනය වුණත් එහෙනම් මේක චලනයකට ගන්න පුළුවන්. මේක හැබැයි මේකත් එක්ක ඉතාම විශාල වෙනවා. එහෙනම් බෙදලත් ඒ අපෝණය ගන්න වෙනවා. මේ මාසන කැපිටල් ඉතාම විශාල නම් අපිට පුඤ්ඤ අචල විතර ගන්න පුළුවන්. ඒකින්ද එන් විශාල ඉතාම විශාල එකටෙන් විදුර ආසන්න වෙනවා. කියන උත්තරය ගන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ මේක 26 දක්වා වගේ ගන්න ටික හදන්න බලන්න. අපි ඊළඟ කොටසේ ඊළඟ කරමු. දැන් ඔයගොල්ලන්ට එකේ ඉඳලා 27 දක්වා ගන්න ටික ඔක්කොම ඉවර කරන්න පුළුවන්.